නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවතු අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපට මේ දහම් මඟ පෙන්වා වදාළ අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර අතිපූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ලංකාවාසී ලෝකවාසී ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, උදෑසනක් පටන්ගෙන ඉර බැහැගෙන යනකොට අපි කියනවා දවල් කාලෙ ගෙවිලා රාත්‍රිය උදා වුණා කියලා. රාත්‍රී කාලේ නිදාගෙන අපි නැවත අරුණෝදයත් එක්ක නැගිටිනකොට අලුත් දවසක් පටන් ගත්ත කියලා කියනවා. මේ විදිහට දින 7ක් ගෙවුනහම සතියක් ගෙවුන සුමානයක් ගෙවුන කියලා අපි කියනවා. දවස් 30ක් 31ක් යනකොට මාසයක් ගෙවුන කියනවා. 365 දවසක් යනකොට අවුරුද්දක් ගෙවුන කියනවා. අපි දැන් මේ විදිහ අවුරුදු සමහර විට 30ක් 35ක් 40ක් තවත් කෙනෙක් අවුරුදු 60ක් 70ක් ගත කරලා ඉර උදා වුණා, ඉර බැස ගියා. හැබැයි අපිට පාසල් කාලේ ගියපු විස්තර, කාපු බීපුවා, සෙල්ලම් කරපුවා ගොඩාක් අයගෙන් අහපුවාම කියනවා අද ඊයේ වගේ මතකයි කියලා. කාලය වේගින් ගෙවිලා යනවා. අපි ඊයේ උදේ 9ට ධර්ම දේශනාව ශ්‍රවණය කළා. අද උදේ 9ටත් අපි ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා. සමහරුන්ට නිකන් ඊයේ බණ අහපු ගමන් අද බණ ඇහුවා වගේ වේගින් කාලය ගෙවිලා යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා අනුශාසනා කරනවා අප්පමිදං භික්කවේ මනුස්සානං ආයු. මහණ මිනිසුන්ගේ ආයුෂ අල්පයි. ගමනීයෝ සම්පරායිකෝ පරලොව යන්ට වෙනවා. කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචර්යං නත්ථි ජාතස්ස මරණං. කුසල් කළ යුතුයි. බඹසර හැසිරිය යුතුයි. උපන් සත්වයාට නොමැරී සිටීමක් නැහැ. අපි ඉගෙන ගන්නේ මේ ලෝකයට මුලින්ම මේ ජරා මරණ සංඛ්‍යාත දුක්ඛාර සත්‍ය ගැන උගන්වපු, ඒ දුක හැදෙන හැටි උගන්වපු, දුක නිවෙන හැටි උගන්වපු, දුකෙහි නිවීම ගැන කියලා දුන්න චතුරාර්ය සත්‍ය ගැන මුලින්ම ලෝකෙට වදාළ උතුම් ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව පිළිබඳ දේශනා මාලාවයි අපි ශ්‍රවණය කරන්නේ. අද ධම්සක් පැවතුම් සූත්‍ර වර්ණාව සදහම් දෙසුම සඳහා විකාශන දායකත්වයේ දරනු ලබන්නේ 2015 ඒ කණ්ඩායමේ වවුනියාව හෙද විදුහලේ හෙද නිලධාරිනියක් වන කෝෂිලා ශෂිනී ඇතුගල සොයුරියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පැතීම පිණිස එම හෙද කණ්ඩායම ඉගෙනුම ලැබූ සියලුම හෙද සොයුරු සොයුරියන් විසින් ඇයට නිදුක් නිරෝගී සුවපත් භාවයත් චතුරාර්ය සත්‍ය අවබෝධයත් පතා මේ උතුම් පින්කම සඳහා ඒ පින්වතුන් එකතු පහදු වෙනවා.
පින්වතුනි, ලෝකෝත්තර වූ සම්බුදු ශාසනයක් තුල ශ්‍රාවකත්වයේ ලබන්ට වාසනාවන්ත වෙච්ච අපට අහන්ට ලැබෙන වටිනාම ධර්මයයි චතුරාර්ය සත්‍ය. තවත් ගොඩක් ධර්ම තියෙනවා. සතිපට්ඨාන, සම්‍යක් ප්‍රධාන වීරිය, ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ජංග ධර්ම, ඒ ඔක්කොම චතුරාර්ය සත්‍ය හිලා ගෙනෙනවා මාර්ග සත්‍යයට. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය චතුරාර්ය සත්‍යයෙන් තොරව දේශනා වෙන්නේ. අද අපි ඉගෙන ගමු. අපි ඔබට මතකද කලින් දේශනාවල ඉගෙන ගත්ත පසුබිම් කතාව. ඊට පස්සේ සරල සිංහල අර්ථය. ඊට පස්සේ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ මුල්ම පරිච්ඡේදයේ අන්ත දෙක පිළිබඳව බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පෙර දුක් විඳපු ඒ අත්කිලමතානුයෝගී අන්තය, ඊට පස්සේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ වටිනාකම, ඊට පස්සේ අපි දුක්ඛාර සත්‍යයේ ජාතිපි දුක්ඛා කියන පරිච්ඡේදයේ මනුස්ස ලෝකයේ ඉපදීමේ දුක අපි ඊයේ දෙසුමින් ඉගෙන ගත්තා. බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක, තිරිසන් ලෝක, പ്രേත ලෝක, අසුර ලෝක සහ නිරයේ විඳින්න තියෙන දුක, ඉපදීමේ දුක. දීර්ඝ විදියට අපි දේවදූත සූත්‍රය අසුරෙන් ඉගෙන ගත්තා. නිරයේ ඉපදීමේ දුක. මේ ඉපදීමේ දුක පිළිබඳ අර්ථ හකුල වූ ලස්සන ගාථා වගේක් පටිසම්භිදා මග්ගට්ඨ කතාවේ දුක්ඛ සත්‍ය නිර්දේශ වර්ණනාවේ හරි අපූර්වවට සඳහන් වෙනවා. ජායේත නොචේ නරකේ සුසත්තෝ තත්ථග්ගිදාහා දිකමප්පසයිහං ලබේත දුක්ඛන්නු කුහිම් පතිට්ඨං ඉච්ඡාහ දුක්ඛාති මුනීද ජාතින්. ඉපදීම දුකක් වෙන විදිහ. ඉවසිය නොහැකි ගිනිදැල් දැවීම් එක්ක නරකයේහි සත්වෙක් උපදිනවා නම් එහි පිහිටක් කොයින් ලබන්නද? ලබනුයේ දුකක් පමණක් නොවේද? මෙසේ බුදුරජුන් උපත දුකක් යයි වදාළසේක. දුක්ඛං තිරච්ඡේසු කසාපතෝද දණ්ඩාභිඝාතාදි භවං අනේකං යං තං කතං තත්ථ භවෙය ජාතින් විනා තහින් ජාති තතෝපි දුක්ඛා. තිරිසන් යෝනියේ කස පහර ලැබමින්, කෙවිටි පහර ලැබමින්, දඬු වලින් පහර ලැබමින් නොඑක් දුකටපත් වෙනවා. උපත නොවේ නම් එවැනි ලොවක එසේ කොහොමනම් සිදු වෙන්නද? එහෙයින් තිරිසන් ලොව ඉපදීමද දුක් වේ. හරිම අර්ථවත්. පේතේසු දුක්ඛං පන කුප්පිපාසා වාතා තපාදි පභවං විචිත්තං යස්මා ජාතස්සන තස්සාත්ථි තස්මාපි දුක්ඛං මුනි ජාතිමාහ. പ്രേත ලෝකේ සාපිපාසා අවැසි සුලං වලින් හටගත් අනේක ප්‍රකාර දුක් තියෙනවා. යම් හේකින් പ്രേත ලෝකේ ඉපදුනේ නැත්නම් එවැනි දුකක් නැහැ. එහෙයින් බුදුරජාණන් වහන්සේ പ്രേත ලොව උපතත් දුකක් යයි වදාළසේක. තිබ්බන්ධකාරේච අසහ්‍ය සීතේ ලෝකාන්තරයන් අසුරේසු දුක්ඛං නතං භවේ තත්තන චස්ස ජාති යතෝ අයං ජාති තතෝපි දුක්ඛා. නොයවසිය හැකි සීතලකුත් ඝන අන්ධකාරයකුත් යුතු ලෝකාන්තරික නරකයේ අසුරයන් කෙරෙහි යම් දුකක් වන්නේද එහි ඉපදීමක් නොවන්නේ නම් ඒ දුක එහි නොවන්නේය. යම් හේකින් උපත වන්නේ නම් අසුරයන් අතර එයම දුකක් වන්නේය.
යංචාපි ගූථ නරකේ විය මාතු ගබ්බේ සත්තෝ වසං චිරමතෝ බහි නික්ඛමංච. සත්‍යයා හරියට ගූථ නරකේ ඉපදුනා වගේ. දේවදූත සූත්‍රයේ තියෙන අසූචි නරකේ ගූථ නරකේ ඉපදුනා වගේ මව් කුසේ මේ මිනිස්ය උපතක් වෙනස විඥානේ පිහිටියට පස්සේ එහි වාසය කරලා ඉන් පිටතට නික්මෙද්දිත් ඊතා භයානක දුකටපත් වෙනවා. පප්පෝති දුක්ඛමති ගෝර මිදම් පිනත්ති ජාතින් විනා ඉතිපි ජාති අයං හි දුක්ඛ. උපත නොවේ නම් ඒකත් නැහැ. මව් කුසේ වසන දුකත් බිහි වෙන දුකත් නැහැ උපත නැත්තම්. මේ කරුණින්ද ජාතිය දුකයි. ඉපදීම දුකයි. කිං බහසිතේන බහුනා නනු යං කුහිංචි අත්ථීධ කිංචිදපි දුක්ඛ මිදං කදාචි නේවත්ථි ජාති විරහේ අදතෝ මහේසි දුක්ඛාති සබ්බ පඨමං ඉමමාහ ජාතින්ති. හරිම ලස්සන පැහැදිලි අර්ථයක්. මේ දුක මෙලොව කවර කලක කිසිසේත් කොතනක හෝ ඇතිවන්නේ නොවේද? උපත නැති කල්ලි පමණක්ම මේ නොමැත්තේය. මේ දුක සම්පූර්ණයෙන් කොහෙවත් කොතනකවත් නැත්නම් ඒක වෙන්නේ උපත නැති වෙච්ච දවසටයි. ඒ ගැන වැඩිපුර කතා කිරීමෙන් ඇති ඵලය කිම? මේ පිළිබඳව මහර්ෂීන් වහන්සේලා සියල්ලට පළමු ඉපදීමම දුකයයි වදාළසේක. ඉපදීම දුකක් කියන කරුණ කියන්න ගොඩක් කතා ඕනේ. ඒ මහර්ෂීන් වහන්සේලා බුදුවරු ජාතිපි දුක්ඛා කියලා ඉපදීම දුකය කියලාම මුලින්ම වදාළ කරුණින්ම තේරුම් ගන්න බැයිද මේ ඉපදීමේ දුක කොච්චර මහත්ද කියලා. ඒ විදිහට සඳහන් වෙනවා අර්ථ මේ පටිසම්භිදාවේ සත්‍ය නිර්දේශ වර්ණනාවේ. ඉතින් පින්වතුනි අපි මේ පැහැදිලි කරගත්තේ මේ ඉපදීමේ දුක මොනතරම් අපේ ජීවිතයේ පෙළෙන දෙයක්ද, පීඩාවටපත් කරන දෙයක්ද, අපේ සිත තුළ සංతాපය ඇති කරන දෙයක්ද? ඒ සංతాප දුක්ඛයෙන්, සංඛත දුක්ඛයෙන්, විපරිණාම දුක්ඛයෙන්, දුක්ඛ ස්වභාවයෙන්, පීඩන දුක්ඛ ස්වභාවයෙන් මේ දුක්ඛාර සත්‍ය කොතරම් අපිව වෙහෙසකටපත් කරනවද කියලා. අපි ඊළඟට ඉගෙන ගමු ජරාපි දුක්ඛා. දි รา යාමද දුකකි. ජරාව කියන්නේ කුමක්ද කියලා අපට පැහැදිලි කරගන්න වෙන්නේ සච්ච විභංග සූත්‍රයෙන්. සත්‍යය බෙදා දැක්වූ දෙසුම. භාග්‍යවතුන් වහන්සේ බරණැස ඉසිපතන මිගදාය වැඩ ඉන්නකොට භික්ෂූන් අමතලා භාග්‍යවතුන් වහන්සේම වදාලා තතහාගතේන භික්කවේ අරහතා සම්මා සම්බුද්ධේන බාරාණසියන් ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං. මහණෙනි තතහාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මිගදායේදී අනුත්තර දහම්සක ප්‍රවර්තනය කළසේක. අපපතිවත්තියං සමනේනවා බ්‍රහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මනාවා කියන චිවල්ලෝකස්මි. දෙවියන් මරුන් බඹුන් සහිත ශ්‍රමණ බ්‍රහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයේ කිසිවෙකුට එය ආපස්සට කරකවිය නොහැක්කේය. කොච්චර බිය රහිත බවක්ද, කොච්චර සිංහනාදයක්ද, බුදුරජාණන් වහන්සේගේ විශාරද බව කොපමණද. යදිදං චතුන්නං අරිය සත්‍යානං. එනම් මේ චතුරාර්ය සත්‍ය ආචික්ඛනා දේශනා චතුරාර්ය සත්‍ය පිළිබඳව ප්‍රකාශ කිරීම, දේශනා කිරීම, පඤ්ඤපනා පට්ඨපනා පැනවීම, පිහිටුවීම, විවරණා විභජනා විවරණය කිරීම, බෙදා දැක්වීම
උත්තානී කම්මං ස්මත කොට දැක්වීම. කතමේ සංචතුන්නං කවර සතරකද දුක්ඛස්ස අරිය සත්‍යස්ස දුක්ඛාරි සත්‍යයේ ආචික්ඛනා දේශනා ප්‍රකාශ කිරීම, දේශනා කිරීම, පැනවීම, පිහිටුවීම, විවරණය, විභජනය කිරීම, කරුණු ඉස්මතු කොට දැක්වීම, දුක්ඛ සමුදය, නිරෝධය මාර්ගය පිළිබඳවත් එසේ කිරීම. තතහගතේන භික්ඛවේ අරහතා සම්මා සම්බුද්ධේන බාරාණසියන් ඉසිපතනේ මිගදය අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අපපතිවත්තියන් සමනේනවා බ්‍රාහමනේනවා. කිසියම් වූ ශ්‍රමණෙක් වේවා, බ්‍රාහ්මණෙක් වේවා, දෙවියෙක් වේවා, මාරෙක් වේවා, බ්‍රහ්මෙක් වේවා, ලෝකේ කවරෙක් විසින් වේවා ආපස්සට කැරකුවේ නැහැකි. අනුත්තර වූ දහම්සක තතහාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් බරණැස් ඉසිපතන මිගදායේදී ප්‍රවර්තනය කළා. යදිදං ඉමේ සංචතුන්නං අරිය සත්‍යානං මේ චතුරාර්ය සත්‍ය පිළිබඳවම ප්‍රකාශ කිරීමයි, දේශනා කිරීමයි, පැනවීමයි, පිහිටුවීමයි, විවරණය කිරීමයි, විභජනය කිරීමයි, කරුණ ඉස්මතු කොට දැක්වීමයි කියලා භාග්‍යතුන් වහන්සේ තවත් දවසක දැන් මේ ඉසිපතන මිගදායි පස්වග භික්ෂූන් අරභය මුල්ම දේශනාව කරපු අවස්ථාව නෙමෙයි. මේ වෙනත් අවස්ථාවක ඒ සිහි කරමින් වදාලා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේම වදාලා සේවේත භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානි. මහන්නි සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම වහන්සේලා ඇසුරු කරව. භජත භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලාන භජනය කරව. පණ්ඩිතා භික්ඛු ඒ භික්ෂූන් නුවණැති අනුග්‍රාහකා සබ්‍රහ්මචාරීනං ඒ වගේම සබ්‍රහ්මචාරී භික්ෂූන්ට අනුග්‍රාහකයි. සේයතහපි භික්ඛවේ ජනෙත්ති එවං සාරිපුත්තෝ. මහණෙනි සාරිපුත්‍රයන් වහන්සේ දරුවන් වදන්නා වූ මෑණියන් වගේ. සේයතහපි ජාතස්ස ආපාදේතයව මොග්ගල්ලානෝ. මොග්ගල්ලානයන් වහන්සේ වැදූ දරුවව පෝෂණය කරන මෑණියන් වගේ. සාරිපුත්තෝ භික්ඛවේ සෝතාපට්ටි ඵලේ විනේති. ඒ අම්මා වගේ කිව්වේ සාරිපුත්ත මුනිදු. අම්මා වගේ කිව්වේ සෝතාපට්ටි ඵලේ පිහිටවනවා. ආර්ය විනය තුල උපදවනවා. ධර්ම විනය තුල බුදු සසුන තුල උපදවනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ, සරියුත් මුනිදු, මොග්ගල්ලාන මහරහතන් වහන්සේ උත්තමත්ථේ විනේති. මත්තෙහි මාර්ගඵල පිණිස හික්මවනවා. ඉපන් දරුවව වඩා වර්ධනයේ පිණිස පෝෂණය කරනවා වගේ. සාරිපුත්තෝ භික්ඛවේ පහෝති. දැන් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ගැන කියලා ඊට පස්සේ නැවත සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැනම කියනවා. සාරිපුත්තෝ භික්ඛවේ පහෝති චත්තාරි අරිය සත්‍යානි විත්තරේන ආචික්ඛිතුං දේසේතුං පඤ්ඤපේතුං පට්ඨපේතුං විවරිතුං විභජිතුං උත්තානී කාතුන්ති. මහණෙනි සාරිපුත්තයන් හරිම දක්ෂයි චතුරාර්ය සත්‍ය පිළිබඳව විස්තර වශයෙන් ප්‍රකාශ කරන්නට, දේශනා කරන්නට, පනවන්නට, පිහිටුවන්නට, විවරණය කරන්නට, විභජනය කරන්නට, කරුණු ඉස්මතු කර දක්වන්නට. භාග්‍යතුන් වහන්සේ වදාරලා හුනස්නේ නැගිට වදාළ සුගතයන් වහන්සේ විහාරයට පිවිසිසේක. ඉසිපතන මිගදායේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු ගන්ධ කුටිය අදටත් තියෙනවා. ධර්මාශෝක අධිරාජ්‍ය මොග්ගලීපුත්තිස්ස මහරහතන් වහන්සේ දිවසින් දකිනවනේ. මෙන්න මෙතනයි ගන්ධ කුටිය තිබ්බේ. එතන මහා විහාරයක් කෙරෙව්වා. බුදුරජාණන් වහන්සේ මුලින්ම වස්වසපු විහාරය නිසා මූල ගන්ධ කුටිය කියලා එතෙන්ට කියන්නේ. ඒ විහාරයේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියා. එතකොට භාග්‍යතුන් වහන්සේ වැඩම කරලා ටික වෙලාවකින් සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලා එමෙතන. එතකොට
සාරිපුත්ත මහරහතන් වහන්සේත් ධම්සභා මණ්ඩපයේ පිරිස අතර වැඩ ඉද්දිමයි බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය කතාව වදාරලා සාරිපුත්ත මහරහතන් වහන්සේට විස්තර වශයෙන් කියන්න කුළු ගන්වලා උනන්දු ඇති කරවලා එතනින් වැඩම කරේ. එතකොට භාග්‍යතුන් වහන්සේ වැඩම කරලා නොබෝ වේලාවකින් අපේ ධර්ම සේනාධිපති තථාගතයන් වහන්සේගේ අනුජාත පුත්‍ර වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂු සංඝයා අමතලා ආවුසෝ භික්ඛවෝති එවත් මහණෙනි භික්ෂුන් අමතා මේ ධර්මයේ වදාලා. ඒත් සාරිපුත්ත මහරහතන් වහන්සේ නැවතත් දේශනා කරනවා තථාගතේන ආවුසෝ අරහතා සම්මා සම්බුද්දේන බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං. ආයුෂ්මත් වරුනි ඇවැත්නි තථාගතයන් වහන්සේ විසින් මේ චතුරාර්ය සත්‍ය ධර්මය බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රවර්තනය කළේ. බලන්න සැබෑ ශ්‍රාවකයෙක්ගේ අව්‍යාජ ශ්‍රාවකයෙක්ගේ දුටු දහම් ඇති පැමිණි දහම් ඇති ශ්‍රාවකයෙක්ගේ ස්වභාවය සියලු ධර්මයේ පරතරටපත් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පවා තිබුණු ශ්‍රද්ධාව ශාස්ත්‍රීය ගෞරවය බුදුරජාණන් වහන්සේ හොයාගත්ත දෙයක් වදාරනවා මිසක අද කාලේ රහතුන් යයි කියා ගන්නා ලේබල් ගහ ගන්න අය බුදුරජාණන් වහන්සේට ගෞරව කරනවට කැමති නැහැ. ඒක අනවශ්‍යයි කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේත් හොයාගත්ත මාත් හොයාගත්ත වගේ කතා කරන්නේ. ඔවුන්ගේ ඇතුලේ හිස් බව තමයි මේ සද්දෙන් පේන්නේ. ඒ චතුරාර්ය සත්‍ය කුමක්ද කියලා දුක්ඛ දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව. ඊට පස්සේ කුමක්ද දුක්ඛාර සත්‍ය? ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං ආදී වශයෙන් ධම්සක් පැවතුමේ විදිහටම දුක්ඛාර සත්‍ය විග්‍රහ කරලා කතමා චාවුසෝ ජාති කියලා අපි අර කලින් වැඩසටහන් දෙකේ පැහැදිලි කරගත්ත විදිහට ඉපදීම විස්තර කරලා කතමා චාවුසෝ ජරා ඇවත්නි ජරාව යනු කුමක්ද? යා තේසං සත්තානං අපි අද ඉගෙන ගන්නේ ජරා වයසට යාම පිළිබඳව. යා තේසං සත්තානං තම්හි සත්තනිකායේ ඒ සත්‍යයන්ගේ ඒ සත්වනිකාය තුල ජරා වයසට යාමක් ඇද්ද? ජීර්ණතා දි รา යාමක් ඇද්ද? ඛණ්ඩිච්ඡං දත් ආදීෙහි නියපොතු ආදීෙහි කැඩී යාමක් වේද? පාලිච්ඡං කෙස් ආදීෙහි ලොම් ආදීෙහි පැසී යාමක් වේද? වලිත්තචතා හමේ මේ සිවියේ රැලි වැටී යාමක් වේද? ආයුනෝ සංහානි ආයුෂයාගේ ගෙවී යාමක් වේද? ඉන්ද්‍රියාණං පරිපාකෝ ඉන්ද්‍රියයන්ගේ ඇහැ කන නාසය දිව කය ආදී ඉන්ද්‍රියයන්ගේ මෝරා යාමක් වේද? අයං උච්චතාවසෝ ජරා. ආයුෂ්මත් වරුනි මේ තමයි ජරාව. ඇවැත්නි මේ තමයි ජරාව. අමුතුවෙන් ජරා කියන වචනේ දැන් අපි ජරාව කියන්නේ අපිරිසිදු බවටනේ දැන් සිංහලෙන්. ඒකත් ව්‍යවහාරයට පරිවර්තන වෙමින් එන්නේ නැත්තේ මේ කයේ තියෙන අපිරිසිදු බව ගැනමනේ ඉස්සර මිනිස්සු නිතර නොනැති අය කතා කළේ. ඉස්සර අම්මලා වී කොටද්දි පවා කියන්න කවි හදාගෙන තිබ්බලු මේ හාල්ලට බිඳිලා යනවා වගේ නෙවෙයි මේ ඇඟපත බිඳිලා යන්නේ කියලා. මේ ජරාව ගැන මරණය ගැන හරියට ඇල්කෙත්වල ගොයන් කපපු ගෙවිලිය පවා අනිත්‍ය ප්‍රතිසංයුක්ත කවි කියමින් කෙතේ ගොයම් නෙළුවය කියලා අහලා තියෙනවනේ. ඒ අහපු භික්ෂුන් වහන්සේලා ඒම විදර්ශනාවටගෙන අරහත් වුණ බව මේ ලංකාවේ ඒ වගේ කාලෙකුත් තිබිලා තියෙනවා. ඉතින් පින්වතුනි මේ ජරාවටපත් වීම
වයසටපත් වීම සියලු සත්වයන්ට පොදුයි. මව් කුසේ විඥානයේ පිහිටපු දවසේ ඉඳලා ආයුෂ ගෙවි යනවා. ආයුනෝ සංහාන. ඉන්ද්‍රිය මෝරනවා. හැබැයි තරුණ වයස ඉක්මනකොට තමයි සැබෑවටම මේ ජරාව ගැන දුකක් හැටියට වැටහෙන්නේ. බුදුරජාණන් වහන්සේ දවසක් විහාරේ හෙවණැල්ල වැඩ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ ගිලන් බවට පත් වෙලා ඒ සුවපත් වෙලා ගිලන් බවින් නැගිට අලුත ආනන්ද ස්වාමීන් වහන්සේ එලිමහනේ භාග්‍යතුන් වහන්සේගේ ඇඟ පිරිමදිනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ මේ ඇඟේ පහසුව පිණිස පිරිමදින ගමන් බුදුරජාණන් වහන්සේට කිව්වා භාග්‍යතුන් වහන්සේ මේක හරි පුදුමයක් නේ. මට නම් හිතා ගන්නවත් බෑ. බුදුරජාණන් වහන්සේගේ සිරුරේ හැම කොච්චර රත්තරන් පාටටද තිබ්බේ. දැන් ඒ එළිය අඩු වෙලා. භාග්‍යතුන් වහන්සේගේ කය ඍජුව තිබ්බේ. දැන් ටිකක් ඉස්සරහට නැමිලා. අතපය පිරිපුන්ව තිබ්බේ. දැන් ඒ මස් ලිහිල් වෙලා. හැම ටිකක් රැලි වැටිලා. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ අවර්ණ කරන සුරු ජරාවට නිඳා වේවා. මේ ජරාවට පත්වීම සත්පුරුෂයෝ දකින්නේ නිඳා කළ යුතු දෙයක් හැටියට. ඒ කියන්නේ මේ ජරාවට පත් වෙන අය දැකලා නිඳා කිරීම නෙමෙයි. ජරාව කියන එක කොච්චර පිළිකුල් කළ යුතු දෙයක්ද? වයසට යාම කියන්නේ ලෝකේ පොදු දහමක්. ඒක කිසි කෙනෙක් මග අරින්නේ නැහැ. ඒ නිසා ජරාව දුකක්. ජරාවට පත්වීමේ දුක, ඒ වයසට යනකොට විඳින්න වෙන දුක, ඒත් එක්කම ව්‍යාධි දුකත් එනවා. ඒ ජරාවට පත්වීමේ දුක අපිට දරා ගන්න බැරි තරමටම අපිව පීඩාවට පත් කරනවා. තරුණ බව නැති කරනවා, ඉන්ද්‍රියන් ලිහිල් කරනවා, ශක්තිය නැති කරනවා, හිතන්න පුළුවන් හැකියාව පවා අඩු කරනවා, මතකය පවා නැති කරනවා. අංගානං සිතිලී භාවා ඉන්ද්‍රියානං විකාරතෝ. ශරීරයේ අවයව ලිහිල් කරලා දානවා. ඉන්ද්‍රයන්ගේ වෙනස් වීම විකාර ස්වභාවයකට පත් වෙනවා. යොබ්බනස් විනාසේන. යෞවනත්වේ නැසෙනවා. බලස්සුප ගහතතෝ. බලය නැසෙනවා. විප්පවාසා සතාදීනං සිහිය ආදිය අඩු වෙලා යනවා. පුත්තදාරේහි අත්තනෝ. විප්පවාසා සතාදීනං පුත්තදාරේහි අත්තනෝ. තම අඹදරුවන්ගේ නොපැහැදීම් තත්වයට පත් වෙන්න සිද්ධ වෙනවා. අපසාදනියතෝ චේව බිහියෝ බාලත්තපත්තියෝ. කුඩා දරුවෙකුගේ තත්වයට බුද්ධිහීන බවටත් පත් වෙන්න පුළුවන්. ප්‍රඥාව වඩපු නැති අය. කායිකව නම් කුඩා දරුවෙක් වගේ වෙනවා ප්‍රඥාව වැඩුවත්. පප්පෝති දුක්ඛං යං මච්චෝ කායිකං මානසං තථා සබ්බමේතං ජරා හේතු යස්මා තස්මා ජරා දුක්ඛා. යම් මිනිස්සෙක් කායික මානසික දුකටපත් වෙනවා නම් ඒ සියල්ලම ජරාව හේතුවෙන්. යම් මේකින් ඒ දුක පැමිණේද ඒ යමක් හේතුවෙන්ද ඒ කායික මානසික දුබලතාවයේ එන්නේ. ආන්නේ හේතුව වන ජරාව දුකක්. ඒකාන්තයේ දුකක්. ඒ නිසා පින්වතුනි අපි නිතර සිහිපත් කළ යුතුයි. ජරා ධම්මොම්හි ජරං අනතීතෝති. අපි ජරාවටපත් වෙන ස්වභාවයෙන්, මම ජරාවටපත් වෙන ස්වභාවයෙන් යුක්තයි. ජරාවටපත් වෙන ස්වභාවය ඉක්මෝල නැහැ.
ඒක නිවන් මඟ පෑදෙන මානසිකාරයක්. ජරාවටපත් වීමේ දුක මෙනෙහි කිරීමත්. ජාති ජරා ව්‍යාධි චුති අපාය අතීත අපත්තක වට දුක්ඛං ඉදානි ආහාර ගවිට්ටි දුක්ඛං සංවේගවත්තු නිමානියට. සංවේග වස්තු වලත් දෙවණියට තියෙන ජරාව. සංවේගී උපදවා ගත යුතුයි වයසට යාම ගැන හිතලා. වයසට යාම ගැන හිතලා වරප්‍රසාද දිනා ගන්න, වටිනකමක් දිනා ගන්නට, ජේෂ්ඨ පුරවැසියෝ අපිය කියලා මාන්නයක් ඇති කරගන්න නෙමෙයි. ජරාව ගැන සිටිය යුත්තේ ජීවිතය ඇත්ත තේරුම් ගන්න. ජරාව කියන්නේ ආර්ය සත්‍යයක්. කාටවත් ඒක ඉක්ම යන්න බෑ. උපදින තාක් ජරාවටපත් වෙනවා. ඒ නිසා ජරාවටපත් වීම දුකක්. ඊළඟට අපි ජරාවටපත් වීම දුක ගැන කතා කරලා ව්‍යාධිපි දුක්ඛෝ ලෙඩවීමේ දුක පිළිබඳවත් ටිකක් සිහිපත් කරගමු. ව්‍යාධිපි දුක්ඛෝ ව්‍යාධියටපත් වීමත් දුක. කොහොමද ව්‍යාධිය විස්තර කරලා තියෙන්නේ? මේ ලෙඩවීම කියන දෙය දැන් සච්චවිභංග සූත්‍රයේ ජාති ජරා මරණ ඊළඟට මරණය ගැනයි කියවෙන්නේ. අපි ව්‍යාධිය කියන දෙයත් ජරාවටම එකතු කරලා ඉගෙන ගත යුතුයි. වයසට ගිහිල්ලා ලෙඩ වෙනවා නෙමෙයි. වයසට යාමත් එක්කම ලෙඩ වෙනවා. ලෙඩවල සීමාවක් නැහැ. මේ ලෙඩ පිළිබඳව විස්තරයක් තියෙනවා ගිරිමානන්ද සූත්‍රයේ. ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවානේ ආදීනව සංඥාව. ඒ ආදීනව සංඥාවේ ඔන්න බලන්න. ඉදහානන්ද භික්ඛු ආනන්ද ස්වාමීන් වහන්සේට උගන්වන්නේ භාග්‍යතුන් වහන්සේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ගිලන් වෙච්ච අවස්ථාවේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ වෙතට ගිහිල්ලා මේ සංඥාවන් කියන්න කියලා ඉස්සල්ලා එක කියලා දුන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේට. එක වතාවයි කිව්වේ. ආනන්ද ස්වාමීන් වහන්සේට මතකයි. අරඤ්‍ය ගතෝවා රුක්ඛ මූල ගතෝවා ශුඤ්ඤාගාර ගතෝවා ඉති පටිසංචික්කති. භික්ෂුව ආරණ්‍යයකට හරි රුක් මුලකට හරි නිදහස් තැනකට හරි ගිහිලා මෙසේ සිතයි. බහු දුක්ඛෝ කෝ අයං කායෝ බහු ආදීනවෝ. මේ කය බොහෝ දුක් සහිතයි බොහෝ ආදීනව සහිතයි. ඉති ඉමස්මින් කායේ විවිධා ආබාධා උපජ්ජන්ති. මේ කයේ විවිධ ආබාධ උපදී. මොනවද? චක්ඛු රෝගෝ, සෝත රෝගෝ, ගහන රෝගෝ, ජීවා රෝගෝ, කාය රෝගෝ. ඇසේ රෝග, කනේ රෝග, නාසයේ රෝග, දිවේ රෝග, කය රෝග. මේ පසිඳුරන්ගේම රෝග හට ගන්නවා. සීස රෝගෝ, හිසේ රෝග, කන්න රෝගෝ, කනේ රෝග, මුඛ රෝගෝ, මේ මුඛයේ රෝග, දන්ත රෝගෝ, දත් රෝග. කාසෝ සාසෝ පිනාසෝ ඩහෝ ජරෝ කුච්චි රෝගෝ මුච්ඡා පක්ඛන්දිකා සූලා විසූචිකා කුට්ටං ගණ්ඩෝ කිලාසෝ සෝසෝ අපමාරෝ දද්දු කණ්ඩු කච්චු රකසා විතච්චිකා ලෝහිත පිත්තා මදුමේහෝ අංසා පිලකා භගන්දලා. ඔය ඔක්කොම රෝග මොනවද? රෝග ක්ෂය රෝගය, ඊට පස්සේ ශ්වාස රෝග, පීනස් රෝග, දැවිලි රෝග, උණ රෝග, කුසේ රෝග, සිහි මුර්ජා වීම, අතිසාර රෝග, ඒ වගේම විවිධ කුෂ්ඨ රෝග, වසූරි ආදී රෝග, ගඩු රෝග, කැසිලි රෝග, ඒ වගේම අපස්මාර රෝග, මේ ආදී නොයෙක් රෝග, ලෝහිත පිත්ත, ලේපිත් රෝගය, දියවැඩියා රෝග, අංශභාගී, පිළිකා, භගන්දරා රෝග. දැන් ওই පිළිකා රෝග ගැන ඉස්සර අහලා තිබෙත් නෑ අපි.
අපි කියන්නේ අපේ මුතු අපේ ආච්චිල සියල්ල පිළිකා ගැන කියද්දි අපේ අපි ඌව දන්නවද කියලා. නමුත් දැන් පිළිකා ගැන නොදන්න කෙනෙක් නැහැ. පුංචි ළමයිටත් හැදෙනවා. හැබැයි බුද්ධ කාලෙත් පිළිකා කියලා රෝගයක් තිබිලා තියෙනවා. මේ ඔක්කොම කායට හැදෙන ලෙඩ. පිත්ත සමුට්ඨහනාබාධා. පිත ඇවිස්සලා රෝග ඇති වෙනවා. සෙම්ම සමුට්ඨාන සෙම මුල් කරගෙන රෝග ඇති වෙනවා. වාත සමුට්ඨානාබාධා වාතය කිපිලා. සන්නිපාතිකාබාධා ඒ තුන් දොස්ම කිපිලා. උතු පරිණාමජාබාධා ඍතු විපර්යාසයෙන් ඍතු වෙනස් වීම නිසා. විසම පරිහාරජා ආබාධා විසම විදිහට මේ කය පරිහරණය නිසා. ඕපක්කමිකාබාධා මනුෂ්‍යාදී උපක්‍රමයන්ගේ කම්ම විපාකජාබාධා කර්ම විපාකෙන් මේ ඔක්කොම මේ කයේ හටගන්න රෝග. සීතං උන්හං jigacchā pipāsā උච්චාරෝ පස්සාවෝති. සීතල උෂ්ණේ බඩගින්න පිපාසය මුත්‍රා කිරීම මල පහ කිරීම මේ ඔක්කොමත් රෝග. සමහර දීර්ඝායුෂ කාල තියෙනවා මනුස්ස ලෝකෙ මිනිසුන්ට තියෙන ඔය සීත උන්න බඩගිනි පිපාස වැසිකිලි කැසිකිලි කියන රෝග 6. ඒවා රෝග කියලා දැයෙන්න ඒ ආශ්‍රිතව මොනවා හරි වෙනසක් වෙන්න ඕනේ. බඩගින්න වැඩි වෙන්න ඕනේ. සීතල වැඩි වෙන්න ඕනේ. උෂ්ණ වැඩි වෙන්න ඕනේ. මොනතරම් දුකක්ද? මුත්‍රා කරන්ට බැරි වුණොත්, මල පහ කරන්ට බැරි වුණොත් ඒක මොනතරම් රෝගයක්ද? ඉතිමස්මින් කාය ආදීනවානුපස්සී විහෙරති. මේ විදිහට මේ කය ආදීනවනු දකිමින් වාසය කරනවා. මේ ඔක්කොම මේ සිරුරේ තියෙන ලෙඩ රෝග. මේ ලෙඩ රෝගවල කෙලවරක් නැහැ. පුංචි වයසේ ඉඳලා පොඩි ළමයි ඉපදිච්ච ගමන් අඩු වයසින් ඉපදුනා කියලා අර පෙට්ටිවල දාලා වීදුරු පෙට්ටිය දානවා කියන්නේ ඉන්කියුබේටර්ස් වල දාලා නහයට ගහලා බට ගහලා උෂ්ණේ දීලා හරි අමාරුවෙන් එතකොට මව් කුසේ දුක් විඳලා ආයෙත් අර පෙට්ටියක් ඇතුලේ දුක් විඳිනවා. දුකට හුරු වෙනවා. ඔබට හිතේ යයි දිගටම අඬන්නේ නැත්තේ කියලා දුකට හුරු වෙනවා. ව්‍යාධිය දුකක්. ව්‍යාධිය දුකක් කියලා බලන්ට යන්න ඕනේ රෝහල් වලට. කොච්චර දුකක් මේ තමන්ගේම අවයව කුණු වෙලා තමන්ටම නිතර කුණු ගඳ හමනවා. දැඩිම ගන්ධය මිනී කුණු වෙන ගඳනේ. ඔබ ඇඟිලි කරු අස්සේ තුවාලයක් වුණොත් අතේ පයේ තුවාලයක් වුණොත් කොච්චර ගඳද? දතක වලක් හැරුණොත් දතක් නරක් වුණොත් කොච්චර දුගඳයිද? ඒ ඔක්කොම ඉවසගෙන ඉන්න සිද්ධ වෙනවා. මේ ඔක්කොම ව්‍යාධිපි දුක්ඛෝ ලෙඩවීම දුකයි. අනේ මට මේ ලෙඩේ හැදුනා නම් කියලා ප්‍රාර්ථනා කරන කවුරුවත් නැහැ. ව්‍යාධිය දුකයි. ඒ ලෙඩවීමේ දුක අපි ඉපන්න සත්වය හැටියට අපි හැමෝටම විඳින්න සිද්ධ වෙනවා. ඒක දුක්ඛාර සත්‍යයට තතමේතං. ඒක ඒ ලෙසමයි. අවිතතමේතං වෙනස් වෙන්නේ නැහැ. අනඤ්‍යතමේතං අන්‍ය ස්වභාවයකටපත් වෙන්නේ නැහැ. ලෙඩවීම සැපක් කියලා අතීතේවත් අනාගතේ තව අවුරුදු 10 ගානකින්වත් වර්තමානයේවත් ලෙඩවීම සැපක් කියලා කියන්නේ නැහැ. ඊළඟට මරණම්පි දුක්ඛං කතමං චාඋසෝ මරණ යං තේසං සත්තානං තම්හා සත්තනිකාය. ඒ සත්වයන් ඒ සත්ව නිකාය වලින් චුත වෙනීමක් වේද? චවනතා චුත වෙන ස්වභාවයක් වේද? බෙහෙදෝ බිඳියාමක් වේද? අන්තරධානං අතුරුදහන් වීමක් වේද? මච්චු මරණං මෘත්‍ය සංඛ්‍යාත මරණයක් වේද? කාලකිරියා කලුරිය කිරීමක් වේද? කන්දානං බෙහෙදෝ ස්කන්ධයන්ගේ බිඳියාමක් වේද? කලේබරස්ස නික්ඛේපෝ සිරුරේ බැහැර දැමීමක් වේද? ජීවිතින්ද්‍රිය සුපච්ඡේදෝ ජීවිතේ නම් වූ ඉන්ද්‍රියේ සිඳියාමක් වේද? ඉදං උච්චතාවසෝ මරණ
මේ වනාහි මරණය නම් දුකයි. එතකොට පින්වත්නි වචන කීයකින් විග්‍රහ කරාද? පරිපූර්ණ විග්‍රහයක්. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ දක්ෂයිනේ. බුදුරජාණන් වහන්සේම මේව තවත් දේශනාවලදී දේශනා කරලා තියෙනවා. චුත වෙනවා, දෙවිවරු චුත වෙනවා. අපි මිනිස්සුන්ටත් කියනවා චුත වෙනවා කියලා. චුත වෙන ස්වභාවයට තමයි මරණය කියලා කියන්නේ. බිඳී යාම, අන්තර්ධාන. එකපාර අතුරුදහන් වෙනවා දිව්‍ය සත්වයන්, අමනුෂ්‍යෝ, නිරිසත්තු. දැන් මිනිස්සු අතුරුදහන් වෙන්නේ නැහනේ. මිනිස්සු මරණයටපත් වෙනවා, කලුරිය කරනවා කියන්න පුළුවන්. කලේබරස්ස නික්කේපෝ කියන්න පුළුවන්. ඇයි මේ සියලු සත්වයන්ට පොදු ධර්මතාවයක් මරණය. මච්චු කියන්නේ මාරයට. මෘත්‍යු. මච්චු මරණං කියන්නේ මේ මෘත්‍යු නැමැති මාරයා නැමැති මරණය කියන අදහසින්. කාලකිරියා කියන්නේ මාරයාට. කාලයාගේ ක්‍රියාව, මාරයාගේ ක්‍රියාව තමයි කාලකිරියා වෙන්නේ. මොකද්ද? මරණයටපත් කිරීම. කලුරිය කිරීම. ඒ වචන හැදිලා තියෙන විදිහ. ස්කන්ධයන්ගේ බිඳී යාම, මෘත ශරීරයේ බැහැරලීම, ජීවිතින්ද්‍රිය සිඳී යාම, මේ ඔක්කොම මරණය. දෙවිවරුත් මේ මරණයට මුහුණ දෙනවා. බ්‍රහ්මයොත් මරණයට මුහුණ දෙනවා. මිනිස්යොත් මරණයට මුහුණ දෙනවා. പ്രേත, නිරය, අසුරාදී අපායික සත්වයොත් මරණයට මුහුණ දෙනවා. පාපස්ස පාප කම්මාදී නිමිත්ත මනුපස්සතෝ බද්දස්සා පසහන්තස්ස වියෝගං පියවත්තුකං. පාපියාට පාප කර්මාදී නිමිති සිහි කරද්දී යහපත් පුද්ගලයාට ප්‍රිය වස්තුන්ගේ වියෝව නොයවසන කල්හි මීය මානස්ස යං දුක්ඛං මානසං අවිශේෂතෝ සබ්බේ සංචාපියං සන්දී බන්ධනච්ඡේදනාදිකං. මිය දෙන්නා වූ සියල්ලන්ටම සමානාත්වයෙන් යම් මානසික දුකක් වේද. පාපී කෙනාට තමන් කරපු පව් මතක් වෙනවා. ගති නිමිති ආදිය පහළ වෙනවා. යහපත් පුද්ගලයාට ප්‍රිය අය අඬනවා යා මරණයටපත් වෙනකොට. ඒ අයගේ වෙන්වීම ඒ මැරෙන කෙනාටත් දැනෙනවා. එහෙම මිය දෙන සියල්ලන්ටම මානසික දුකක් වෙනවා. පව් කරපු කෙනාට දුක උපදින්න තියෙන තැන ගැන ඒ ගති නිමිති ආදී පෙනීම, කම්ම නිමිති ආදී සිහිපත් වීම, අනි ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න සිදුවීම පිළිබඳව හොඳ කරපු කෙනාට දුක, ඒ ඔක්කොටම මානසික දුකක් ලැබෙනවා. ඒ වගේම ඇටසන්ධි බැඳීම්, බිඳීම් ආදී වූ අවි වලින් විවිධ ස්ථානයන්ට පහර වැදීම් ආදී ශාරීරික දුක් ඇති වෙනවා මරණයටපත් වෙන වෙලාවේ. දැන් රට වහලා තියෙනකොට මිනිස්සු කොරෝනා වලින් මැරෙන ගාන අපිට ආරංචි වෙන්නේ. ඇරපු ගමන් පාරේ 10-12 මරණයටපත් වෙනවා. ඇට කුඩු වෙලා, අතපය කැඩිලා, ප්‍රපාතවලට පෙරලිලා, මේ රථ වාහන වලින් ගිහිල්ලා. මරණය කියන එක ඕනම තැනකදී එන්න පුළුවන්. මාස්ක් එකක් දාගෙන හිටියට අපිට දැන් මේ කාලේ ගොඩක් අය හිතන්නේ මරණය එන්නේ වෛරස් හරහා විතරයි කියලා. ඒ වෛරස් වලින් මැරෙන ගාන දානවා වගේ මම හිතන්නේ හොඳයි අනිත් මැරෙන ගණනුත් දැම්මනම්. බෝ වෙන රෝග වලින්, බෝ නොවන රෝග වලින්, නිදන්ගත රෝග වලින්, හදිසි අනතුරු වලින්. එතකොට කොච්චර ප්‍රමාණයක් මිනිස්සු මැරෙනවද කියලා හිතා ගන්න පුළුවන්. විතුජ්ජමාන මම්මානං හෝති දුක්ඛං ශරීරජං අසහ්‍ය මප්පටීකාරං දුක්ඛස්සේ තස්සිදං යතෝ මරණං වත්තු තේනේදං දුක්ඛ මිච්ඡේව භාසිතං. මේ ඇටසන්ධි බැඳීම් බිඳීම් ආදී වූ අවියායුධ වලින් විදිනු ලබන කල්ලිවන යම් ශාරීරික දුකක් වේද, එසේම මරණයට හේතු වේද, එහි මේක දුක කියලා කියනවා. ඒ කියන්නේ පව් කරපු කෙනාට පව් මතක් වෙනවා, ගති නිමිති පහළනවා, ඒ හේතුවෙනුත් මරණය දුක.
පින් කරපු කෙනාට ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න වෙනවා. ඕන් අඩද්දි වැළපෙද්දී අතහැරලා යනවා. ඒ නිසාත් මරණය දුකක්. ඒ වගේම මරණයටපත් වෙන්න හේතු වෙන විදිහෙන් හැප්පිලා විවිධ අනතුරු වලින් සතුරු උපද්‍රව වලටපත් වෙලා පණ ඇද ඇද ඒ විදිහේ විඳින්න වෙන දුක නිසාත් මරණය දුකක්. ශාරීරිකව අප්‍රමාණ දුකක් විඳින්න වෙනවා. ඒ නිසාත් මරණය දුකක්. එසේම මරණයට යම් කරුණක් හේතු වෙනවාද ඒ හැම එකක්ම දුකක්. ඒන් මරණය දුකක් කියලා කියන්න පුළුවන්. මේ විදිහට භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ඇසුරෙන් අපිට මරණය දුකක් වෙන විදිහ පැහැදිලි කරගන්න පුළුවන්. තිරිසන් සත්වය කොච්චර පණ ඇද ඇද දවස් ගණන් ඉඳලා මරණයටපත් වෙනවද? මනුස්ස ලෝකේ විතරක් නෙමෙයි මරණය දුක. අර නිරිසතාට අන්තිමට පුදුමි කියන්නේ කොච්චර දුක් විඳත් අපායික සත්වෙක් වුණත් ඒ දුකෙන් මරණයටපත් වෙන්නේ ජීවිතේ මරණයටපත් වෙන්න කැමති නැහැ. ඒ ජීවිතයට ඇලෙනවා, ගැලෙනවා, වෙලෙනවා. ඒ නිසා මරණයටපත් වීම සෑම සත්වයකටම මහා පීඩාවක් ගෙන දෙනවා. ධර්මාවබෝධ නොකළ ඒ ධර්මාවබෝධ කළත් මරණය කියන එක දුකක්. ඒ කියන්නේ මරණයටපත් වීමේදී කායික දුකක් විඳින්න සිද්ධ වෙනවා. නමුත් ඒකේ මානසික පීඩාවටපත් වෙන්නේ රහතන් වහන්සේලා ආදී උත්තමයෝ. මේ විදිහට අපි මරණය දුකක් වෙන විදිහ පැහැදිලි කරගත්තා. විවිධ හේතු කාරණා මත විවිධ උපක්‍රම මත අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසුරින් පින්වතුනි මේ ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං කියන කරුණු තුන අද දේශනාවේදී යම් මට්ටමකට පැහැදිලි කරගන්න පුළුවන් වුණා. අපි මේ වෙනකොට ජරාවටපත් වීමට මුහුණ දීලා තියෙනවා. ව්‍යාධි දුකට මුහුණ දීලා තියෙනවා. සමහරු මරණ දුකට මුහුණ දීලා ගැලවිච්ච අය ඉන්නවා. 99න් බේරුණා කියන්නේ අපි මරණය දැකලා බේරුණා කියන්නේ දැන් අපි ඉදිරියට මරණය කොයි වෙලාවෙ හරි එන්න ඉඩ තියෙනවා. අනිවාර්යයෙන්ම එනවා වදකෙක් අමෝරාගෙන කඩුවක් අපි පිටිපස්සෙන් එනවා වගේ මරණය අප පිටිපස්ස සිටිනවා. සෙවණැල්ල වගේ. අවස්ථාවල අද කල්ලි අපව මරණයටපත් කරනවා. එනිසා මේ මරණය කියන්නේ දුක්ඛාර සත්‍යයට අයිති දෙයක්. මේක තමයි ප්‍රශ්නේ. මේක තමයි ගැටලුව. මේක තමයි අපි සම්පූර්ණයෙන් දුරු කළ යුතු දේ. උපත යම් තැනකද ජරාව, ව්‍යාධිය, මරණය තැනයි. මේ ඔක්කොම දුක්ඛාර සත්‍යයට අයිති දේවල්. දැන් ජරාවටපත් වීම කියද්දී මේ කෙස් හැලී යාම, කෙස් පැසීම, මේ දත් කැඩී යාම ආදී ගැන කිව්වට අපිට පේන්නේ කැඩිච්ච දත්. ඒක ජරාවේ කෘත්‍යයක්. හරියට මේ වගේ එකපාර ජලය ගලාගෙන එනවා. ගලාගෙන ඇවිල්ලා යට කරගෙන ගිහිල්ලා ජලයේ අතුරුදහන් වෙනවා. හැබැයි ජලය ගලාගෙන ආපු පාර ඉතුරු වෙනවා. සුලි හුළඟක් හමාගෙන යනවා අත්කොලන් කඩාගෙන. හැබැයි ඒ අතුකොලන් කැඩිලා පේන්නේ සුලි සුළඟ නෙමෙයි පේන්නේ. අර ගලාගෙන ගිය ජල පහර කියන්නේ අතු කැඩිච්ච එක නෙමෙයි. පස් හැරිච්ච එක නෙමෙයි. ගෙවල් බිමට සමතලා වෙච්ච එක නෙමෙයි. ගින්නක් ඇවිල්ලා දවාගෙන යනවා. අලු පේන්න තියෙනවා. පිච්චිච්ච කෑලි පේනවා. ඒක නෙමෙයි ගින්න කියන්නේ. ගින්න ඇවිල්ලා ගිහිල්ලා ඒ වගේ ජරාව කියලා කියන දේ අපිට ඇහෙන් දකින්න පුළුවන් කන් නෙමෙයි. හැබැයි ජරාව අපව මැඩපවත්වපුවාම ඒ මැඩපවත්වීම අපිට පේනවා. ජරාව අපව මැඩුවා කියලා අපිට තේරෙනවා පැහුණු කෙස් දිහා බලද්දී. කැඩුණු දත් දිහා බලද්දී. හැලුණු නියපොතු දිහා බලද්දී. හැම රැලි වැටිලා පේනකොට මේ ජරා ව්‍යාධි මරණ
අපිව හරියට අල්ලගෙන පීඩාවට පත් කරන හොරු 3 දෙනෙක් වගේ. එක හොරෙක් අපිව රවට්ටලා අරගෙන කැලේට එක්කන් යනවා. තව හොරෙක් අපිව හොඳට අතපය පිටිපස්සට කරලා අල්ල ගන්නවා. අනිත් හොරා අපි බෙල්ල කප්පලා දානවා. අන්න ඒ වගේ අපිව ජරාවෙන් අල්ල ගන්නවා. ඇදගෙන ගිහිල්ලා අපිව ව්‍යාධියෙන් පණ නැති කරලා තෙද රහිත කරනවා. මරණයෙන් අපේ ජීවිතේ නැති කරලා දානවා. ඒ නිසා මේ ජරා ව්‍යාධි මරණ කියන්නේ කිසි කෙනෙකුට මිදෙන්න බැරි දුක්ඛාර සත්‍ය. මේ දුක්ඛාර සත්‍ය අපට මේ බුද්ධ ශාසනය තුලම අවබෝධ කරගෙන දුකෙන් මිදෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද මේ ධම්සක් පැවතුම් සූත්‍ර වර්ණාව සඳහා විකාශන දායකත්වය එකතු කරනු ලැබුවේ වවුනියාවේ හෙද විදුහලේ 2015 ඒ කණ්ඩායමේ හෙද නිලධාරිනියක් වන කෝෂිලා ශෂිනී ඇතුගල සොයුරියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පැතීම පිණිස එම හෙද කණ්ඩායමේ ඉගෙනුම ලැබූ සියලු හෙද සොයුරු සොයුරියන් විසින් රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන්ව සැපයටපත් වෙත්වා. අපගේ ගුරු දේවයන් වහන්සේ අනුමෝදන්ව නිරෝගී සුව දීර්ඝායුෂ ලබත්වා ධර්ම අවබෝධයට හේතු වෙත්වා. ප්‍රධාන අරමුණ ලෙස රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් කෝෂිලා ශෂිනී ඇතුගල සොයුරියට අනුමෝදන්ව තෙරුවන් සරණින් මේ පින් බලයෙන් නිරෝගී සුව දීර්ඝායුෂ සැලසෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ සියලු පින් හේතු වාසනා වෙත්වා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම දායකත්වයේ දරුව හැම දෙනා නමින් මිය ගොස් පින් බලාපොරොත්තු වෙන සියලු ඥාති හිතවතුන්ට අනුමෝදන් වේ හැමගේ පරලොව ජීවිත සුවපත් වෙත්වා සපවත් වෙත්වා. දායකත්වයේ දරුව පින්වතුන්ගේ පවුල ආදරණීය දෙමාපියන් සහෝදර සහෝදරියන් ඥාති හිතවතුන් ද්වාදරුවන් ඇතුළු හැමට අනුමෝදන්ව සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ වෙත්වා. කරන සියලු ධාර්මික කටයුතු දරුවන්ගේ අධ්‍යාපන ආදී කටයුතු සඵල වෙත්වා. උතුම් ධර්මාබෝධයට මේ පින් හේතු වාසනා වෙත්වා. ගෞතම බුදු සසුනේ පිළිවෙත් පුරන සියලු ස්වාමීන් වහන්සේලාට සිල් මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දුවදරුවන් ඇතුළු ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ට නිවෙස්වල සිට මේ උතුම් ධර්මය ඉතා ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන මතක තබා ගැනීමට උත්සාහ දරන අවබෝධ කර ගැනීමට ජීවිතය හසුරුවන යෝනිසෝ මනසිකාරය දෙන ඔබ හැම දිනාටත් මේ පුණ්‍යානුභාවයෙන් තෙරුවන් සරණින් සියලු යහපත වේවා සියලු ආරක්ෂා වේවා. මේ බුද්ධ ශාසනයේම ධර්මාබෝධයට මේ පින් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. චිරං තිට්ඨතු ලෝකස්මින් සම්මා සම්බුද්ධ ශාසනං තස්මින් සගාරවා නිච්ඡං හොන්තු සබ්බේ පිපානිනෝ. සාදු සාදු. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.